මෙම දිව්‍ය පූජා යාගය ඔබ වෙත ගෙනීමට හැකිවන්නේ එළඹෙන ප්‍රසාද ජනක චතාරික කාලය තුළ දෙවි සම්විධානන් වෙත වත ඉරාගෙන නොව සිත ඉරාගනිමින් ලංවීමට අවැසි දෙව් වරම් පතා දෙවි සමිඳුන් යදින කඳාන මිසමහි වෙසෙන ක්‍රීඩා පිළිබඳ කතිකාචාර්ය උපතිස්ස ජයසූරිය මහතා සහ මනෝරි ජයසූරිය මහත්මිය ඇතුළු පවුලේ සැම විසින් දක්වන ලද බැතිබර දායකත්වය නිසාවෙනි. තේමාව වත ඉරාගෙන නොව සිත ඉරාගෙන මනස්ථාපනය වන්න. හැඳින්වීම පුරා දින 40ක පශ්චාත්තාපික කාලය ඇරඹෙන අලුබදාදා දින අදයි. දූවිල්ලෙන් සෑදුණු අප ශරීර දූවිල්ලටම හැරෙන බව මතක් කර ගනිමින් අලු තවරා ගන්නා අපට සැබෑ මනස්ථාපනයක් තුළ වඩා යහපත් ජීවිත පැවැත්මක් ඇති කර ගන්නට අද දිනට නියමිත ජනවන්දනා පිළිවෙතින් ඇරයුම් කරනු ලැබේ. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමෙන් ආමේන්. අප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයාණන්ගේ සහජීවනයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රේමවන්ත සොයුර සොයුරිනි දයාබර දුවේ පුතේ, අද අලුබදාදා දවසේ අපි විශේෂාකාරයෙන් නියම කාල පරිච්ඡේදයකට ඇතුළු වෙනවා අපගේ අධ්‍යාත්මික සුබ සිද්ධිය වෙනුවෙන්. දින 40ක චතාරික කාලයක් තුල අපගේ ජීවිතයේ එක සංයමයකට ඇතුළත් කරගෙන ඒ තුල පාස්කු අභිරහස සමරමින් ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන වුණාසේ අපිත් අපේ ජීවිතය තුල අලුත් අධ්‍යාත්මයකට අලුත් මිනිස් බවකට උත්ථාන වීමේ අරමුණු පෙරදරි කරගෙන අද දවසේ මේ චතාරික සමයට අප ඇතුළු වෙනවා. ඉතින් මේ උතුම් දිව්‍යාගයට අප බැතිසිතින් සහභාගී වෙන්නට අපි මොහොතක් අපගේ වැරදි අඩුපාඩු දුර්වලකම් දෙවියන්න් හමුවේ බාර ගනිමින් උන්වහන්සේගේ දෑතට බාර කරමින් අපගේ දුර්වලත්වය අපගේ පෞකාර බව දෙවි පියාණන්ගේ දෑතට බාර කරමින් මේ මොහොතේ අපි උන්වහන්සේගේ සමාව ඉල්ලලා සුළු මොහොතක් නිහඬව යාඥා කරමු.
සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරණි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් නිත්‍ය කන්‍ය මරිය තුමියද සියලු සුරදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනය කරා අප ගෙන යන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී මේ උපවාස දිනෙන් අපගේ ආත්මික සටන ආරම්භීමට අපට ශක්තිය දුන මැනව. අන්ධකාරයේ බලවේගයන් සමග කරන සටනේදී අප ආරක්ෂා කළ මැනව. ආත්ම දමනය මගින් මේ ශුද්ධ වූ සමය ගත කිරීමට අපට මඟ පෙන්වුව මැනව. මෙකීදී ඔබ හා ශුද්ධාත්මයන්න් සමග එකම දෙවියන්ව සදහටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයන්න් අපගේ ස්වාමින්ද වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ජොයල් දිවසිවරයාගේ පොතෙන් උපුටාගත් කොටසකි. වත ඉරාගෙන නොව සිත ඉරාගෙන නුඹේ දෙවි සමිඳුන් වෙත හැරී එන්න. සමිඳානන් වහන්සේ මෙසේ වදාරනසේක. උපවාසයෙන්ද වැළපීමෙන්ද මුළු හදවතින් දැන්වත් මා වෙත හැරී එන්න. වත ඉරාගෙන නොව සිත ඉරාගෙන නුඹේ දෙවි සමිඳුන් වෙත හැරී එන්න. මන්ද එතුමානෝ කරුණාබරිත දයාන්විත වහා නොකිපෙන තිරපෙමින් සමන්විත කමා වීමට කැමැති දෙවි කෙනෙකි. සමහර විට එතුමානන් සිය සිත වෙනස් කරගෙන කමා වී අපට ආශිර්වාද කිරීම නිසා ආහාර පූජාද පානීය පූජාද ඔබේ දෙවි සමිඳුන්ට ඔප්පු කරන්නට හැකිවනු ඇද්දැයි කවරෙක් දනිද්ද? සියෝන් කන්දේ හොරනෑව පිඹින්න. උපවාසයක් පනවා අයදුමට සෙනග රැස් කරන්න. සෙනග එක් රැස් කරන්න. ශුද්ධ සභාවට ඔවුන් සූදානම් කරන්න. ප්‍රජාමූලිකයන් එකතු කරන්න. ළමයින්ද කිරි දරුවන්ද ගෙන එන්න. මනාලයා තම යහන් ගබඩාවෙන්ද මනාලිය තම නිදන කුටියෙන්ද පිටත එත්වා. ద్వාර මණ්ඩපය හා පූජාසනය අතර සිටින සමිඳුන්ගේ සේවක පූජකයෝ හඬා වැළපෙමින් සමිඳුනි ඔබේ සෙනගට අනුකම්පා කළ මැනව. ඔබේ දෙවියෝ කොහේදැයි ජාතීන් අතරේ කීමට ඉඩ නොහැරිය මැනවයි කියත්වා. එවිට සමිඳානන් වහන්සේ දේශය ගැන උද්‍යෝගවත් වී සෙනගට අනුකම්පා කළ සේක. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා.
ඔබගේ පිළිතුර අප පව් කර ඇති බැවින් ස්වාමිනී අපට කරුණා කළ මැනව. අප පව් කර ඇති බැවින් ස්වාමිනී අපට කරුණා කළ මැනව. දෙවිඳුනි ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කළ මැනව. ඔබේ විපුල දයාවෙන් මාගේ අපරාධ මකා දැමුව මැනව. මාගේ කෙලෙස් මලින් මා මුළුමනින් සෝදාළුව මැනව. මාගේ පාප මලින් මා පිවිතුරු කළ මැනව. අප පව් කර ඇති බැවින් ස්වාමිනී අපට කරුණා කළ මැනව. මාගේ අපරාධ මම මැනවින් දනිමි. දිවා රෑ දෙකෙහි මාගේ පාප මට සිහිවේ. ඔබට විරුද්ධව ඔබට පමණක් විරුද්ධව මම පව් කළෙමි. ඔබ හමුවෙහි මම නපුරු දේ කළෙමි. එබැවින් ඔබේ තීන්දුව සාධාරණය. ඔබේ විනිශ්චය යුක්ති සහගතය. අප පව් කර ඇති බැවින් ස්වාමිනී අපට කරුණා කළ මැනව. දෙවිඳුනි මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව. තිරසරණව අධ්‍යාත්මයක් මට දුන මැනව. ඔබ හමුවෙන් මා පළවා නොහැරිය මැනව. ඔබේ ශුද්ධාත්මය මා කෙරෙන් ඉවත් නොකළ මැනව. අප පව් කර ඇති බැවින් ස්වාමිනී අපට කරුණා කළ මැනව. විමුක්තියේ ප්‍රීතිය මට යලි දුන මැනව. අවනත සිතක් දී මා දැරුව මැනව. එවිට මම අපරාධකරුවන්ට ඔබ මග පහදා දෙන්නෙමි. පව්කරුවන් ඔබ වෙත හරවාගෙන එන්නෙමි. සමිඳුනි ගී ගැයීමේ වරම මට දුන මැනව. එවිට මා මුවින් ඔබ පැසසුම් ගයන්නෙමි. අප පව් කර ඇති බැවින් ස්වාමිනී අපට කරුණා කළ මැනව. පවුලුතුමන් විසින් කොරින්තිවරුන්ට ලියන ලද දෙවන හත්සුනින් කොටසකි. දෙවියන් වහන්සේම අප මගින් ඔබහට ආයාචනා කරන්නාක් මෙන් අපි ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් තානාපතියන් වී දෙවියන් වහන්සේ හා සමගි වන ලෙස ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ඔබට ආයාචනා කරමු. දෙවියන් වහන්සේ පාපය නොදත් ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා මනුෂ්‍ය පාපිෂ්ඨ බව හා සමවීමට සැලසූ සේක. එසේ කළේ ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වන පිණිසය. එබැවින් දේව සේවයේ පංගුකාරයන් වශයෙන් ඔබ ලබා ඇති දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අපතේ නොහරින ලෙස අපි ඉල්ලා සිටිමු. මන්ද ප්‍රසාදජනක කාලයේදී මම ඔබට සවන් දුනිමි. ගැලවීමේ දවසේදී මම ඔබට පිහිට උනෙමි. දෙවියන් වහන්සේ වදාරනසේක. මෙය ප්‍රසාදජනක කාලයයි. මෙය ගැලවීමේ දවසයි. දේව වචනය මෙසේය.
දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. සුපුවත් ජානද Kristus ස්වාමින් වහන්සේට මහිමයත් ප්‍රශංසාවත් නිරන්තරයෙන් අත් වේවා. දෙවිඳුනි මා තුල නිර්මල සිතක් මවා වදාළ මැනව. තිරසර නව අධ්‍යාත්මයක් මට දුන මැනව. විමුක්තියේ ප්‍රීතිය මට යලි දුන මැනව. අවනත සිතක් දී මා දැරුව මැනව. Kristus ස්වාමින් වහන්සේට මහිමයත් ප්‍රශංසාවත් නිරන්තරයෙන් අත් වේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මතෙව්තුමන් විසින් ලිය ලද දේ වාක්‍ය නම් මෙසේය. ස්වාමිනේ වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ සිය ගෝලයින්ට මෙසේ වදාළසේක. මිනිසුන්ට පෙනෙන පිණිස ලෝකයා ඉදිරියේ ඔබගේ පුණ්‍ය ක්‍රියා නොකරන්නට වග බලා ගන්න. එසේ කළහොත් ස්වර්ගයේ වැඩවසන ඔබගේ පියාණන් වහන්සේගෙන් කිසි විපාකයක් ඔබට නොලැබෙන්නේය. එබැවින් ඔබ දන් දෙන කල මිනිසුන්ගේ ප්‍රශංසා ලබන පිණිස ධර්මශාලාවලදීත් වීදිවලදීත් කෛරාටිකයන් කරන්නාක් මෙන් ඔබට පෙරටුව හොර නෑ නොපිඹින්න. සැබවින්ම මම ඔබට කියමි. ඔවුන්ගේ විපාකය ඔවුන්ට දැනටම ලැබී ඇත. ඒත් ඔබ දන් දෙන කල දකුණත කරන දෙය වමතට නොදැනේවා. ඒ දන් දීම රහසක්ව තිබිය යුතුය. එවිට රහසින් එය දකින ඔබගේ පියාණෝ ඔබට ඵල විපාක දෙනසේක. ඔබ යාඥා කරන කල කෛරාටිකයන් කරන්නාක් මෙන් නොකරන්න. මිනිසුන්ට පෙනෙන පිණිස ඔහු ධර්මශාලාවලත් මන් සන්දිවලත් සිටගෙන යාඥා කිරීමට ප්‍රිය කරති. සැබවින්ම මම ඔබට කියමි. ඔවුන්ගේ ඵල විපාකය ඔවුන්ට දැනටම ලැබී ඇත. එහෙත් ඔබ යාඥා කරන කල ඔබේ මෑතුළු කාමරයට වැද දොර වසාගෙන අදෘශ්‍යමානව වැඩවසන ඔබගේ පියාණන් වහන්සේට යාඥා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබගේ පියාණෝ ඔබට ඵල විපාක දෙනසේක. ඔබ උපවාස කරන කල කෛරාටිකයන් මෙන් දුම්නස් මුහුණු ඇතිව නොසිටින්න. තමන් උපවාස කරන බව මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු මුහුණු විරූපී කර ගනිති. සැබවින්ම මම ඔබට කියමි. ඔවුන්ගේ ඵල විපාක දැනටම ඔවුන්ට ලැබී ඇත. එහෙත් ඔබ උපවාස කරන කල හිස තෙල් ගල්වා මුහුණ සෝදා ගන්න. මෙසේ අදෘශ්‍යමානව වසන ඔබගේ පියාණන්ට මිස ඔබ උපවාස කරන බව මිනිසුන්ට නොපෙනෙයි. එවිට රහසින් කරන දේ දකින ඔබගේ පියාණෝ ඔබට ඵල විපාක දෙනසේක. ස්වාමීන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනිය වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුමන් තුළ ප්‍රේමවන්ත සොයිර සොයිරිනි දයාබර දුවේ පුතේ. අද අපි චතාරික සමය ආරම්භ කරනවා. අපි දන්නවා අපගේ කිතුණු ජනවන්දනා පිළිවෙතේ අපි කියනවා පොහොසත්ම කාල පරිච්ඡේදය. අපි දින 40ක් මේ චතාරික සමය මේ ඔස්සේ ගත කරනවා. මොකද්ද මේ දින 40? දැන් බයිබලය තුල අපි දකිනවා දින 40. මේ 40 සංඛ්‍යාව ගොඩාක් තැන්වල සඳහන් වෙලා තියෙනවා. ඊජිප්තුවේ ඊශ්‍රායල් ජනතාව අවුරුදු 400ක් වහල්භාවයේ හිටියා. අවුරුදු 40ක් පාලු කරේ ගමන් කළා. දින 40ක් මෝසස් සීනායි කන්ද මුදුනේ හිටියා දෙවියන් වහන්සේගේ ගිවිසුම ලබා ගන්නට. ජෝනා නිනේවේ වැසියන් සමග දින 40ක් උපවාස කළා.
ක්‍රිස්තුන් වහන්සේ දින 40ක් පාළු කරේ ගත කළා. ජුදා පිරිමි දරුවෙක් ඉපදුනාට පස්සේ දින 40ක් ගියාට පස්සේ තමයි දේව මාලිගාවේ පුදනු ලබන්නේ. මේ 40 ප්‍රේමවන්තයනි, මේ 40 සංඛ්‍යාව අපගේ කිතුණු ජන ජීවිතයට ඉතාමත්ම සුවිශේෂ වෙනවා. අද දවසේ මේ 40න් මම කැමතියි ඔබ වෙත මගේ මෙනෙහි කිරීම කරන්නට. මේ ඊශ්‍රායල් ජනතාව අවුරුදු 40ක් පාළු කරේ ගමන් කළා පොරොන්දු දේශීය වෙනතෙක්. ප්‍රේමවන්තයනි, අපි දකිනවා මේ ඉජිප්තුවේ හිටපු වහල්භාවේ හිටපු ඊශ්‍රායල් ජනතාව අවුරුදු 40ක් තිස්සේ පාළු කරේ මහා දුෂ්කර ගමනක යෙදලා තමයි පොරොන්දු දේශය කිරියෙන් පැණියෙන් උතුරන පොරොන්දු දේශය දිනාගන්නේ, ඔවුන්ගේ ජයග්‍රහණය ලබා ගන්නේ. දැන් භූගෝල විද්‍යාව ගැන දන්න ඔබ මොහොතක්, සාමාන්‍ය දැනුම තියෙන අපි මොහොතක් මේ ඉජිප්තුවේ ඉඳලා ඊශ්‍රායලිය කියන මේ පොරොන්දු දේශයට යන්නට දුර කොච්චර තියෙනවද? අවුරුදු 40ක් ගමන් කරපු මේ දුර අපි මේ සිතියම අරගෙන තනි කෙලින් ඉරක් ඇන්දොත් අපි දකිනවා මේ දුර ප්‍රමාණය හරියටම කිලෝමීටර් 847යි. එතකොට මේ 847න් යන්නට පුළුවන් ගමන මෝසස්, අපි දකිනවා ඔබ පස්සේ වෙලාවක මේ ඊශ්‍රායල් ජනතාව ගමන් කරපු ගමන් මාර්ගය අරගෙන බලන්න ලොකු වටයක් යනවා. ලොකු වටයක් ගිහිල්ලා ආපහු ඇවිල්ලා ආපහු තවත් කොහෙදෝ ගිහිල්ලා තමයි මේ ඊශ්‍රායලියට පොරොන්දු දේශයට කානාන් දේශයට ඔවුන් ගොඩ බහින්නේ. එතකොට කියනවා මේ ඉජිප්තුවේ ඉඳලා ඊශ්‍රායලයට යන්නට තියෙන මේ කිලෝමීටර් 847 තනි කෙලින් ඉරක් ඇන්දොත් නොකඩවා කෙනෙක් ගියොත් දින 11කින් යන්නට පුළුවන් කියලා. නමුත් ලොකු මාර්ගයක් ඔස්සේ ඊශ්‍රායල් ජනතාව අවුරුදු 40ක් ගමන් කරනවා. අපි කියමු මේ දින 11 නෙමෙයි, කිලෝමීටර් 844 නෙමෙයි, නේ ටිකක් කෙටි පාරවල් නේ බාධක දුරු කරගෙන ගියොත් එහෙම අපි කියමු අඩු තරමින් අවුරුදු දින 40කින් ගමන් කරන්න පුළුවන්. එමත් නැත්තම් මේ ඔක්කොම බඩු බාහිරාදිය අරගෙන මේ අය අපි කියමු අඩුම තරමින් අවුරුදු 4ක් ඇතුළත මේ ගමන යන්නට තිබුණ බොහොම ලේසියෙන්. නමුත් දෙවියන් වහන්සේ මේ ගොඩාක් වට මාර්ගයක මේ ජනතාවව අරගෙන එනවා. ඒ මොකද? දෙවියන් වහන්සේට පාර වැරදුනාවද්ද? අවුරුදු 40ක් ගියේ මොකද? අපි අහන්නට ඕන ප්‍රශ්නේ ඒකයි. ඇයි දෙවියන් වහන්සේ මේ අවුරුදු 4කින් ලේසියෙන් මේ પરම්පරාවත් අරගෙන යන්නට පුළුවන් ගමන අවුරුදු 40ක් තිස්සේ මේ ජනතාවව අරගෙන යන්නේ? අපේ මහන්තේනි, ඒකට තියෙනවා කරුණු කීපයක්. දෙවියන් වහන්සේ මහා බල සම්පන්න ප්‍රඥාවන්තයා. උන්වහන්සේ මේ අවුරුදු 40 මේ ගොල්ලන්ට මේ ගමනාතය වෙත යන්නට අරගෙන ගියේ විශේෂ හේතුන් කීපයක් නිසා. දැන් අපි දකිනවා පළමුවෙන්ම මේ ජුදා සෙනග මේ වහල්භාවේ හිටපු දුර්වල ජුදා සෙනගට සිද්ධ වෙනවා මහා බල සම්පන්න හමුදාවල් එක්ක සටන් කරන්නට පොරොන්දු දේශය අත්පත් කරගන්නට. එතකොට දෙවියන් වහන්සේගේ එක අරමුණක් තමයි මේ දුර්වල ඊශ්‍රායල් ජනතාව මේ මහා විශාල යුද්ධයක් කරන්නට මුහුණ දෙන්නට සිද්ධ වුණොත් එහෙම මේ ජනතාව ආපහු දුවගෙන යනවා ඉජිප්තු දේශයට. ඉතින් ඒක නිසා පළමුවෙම දෙවියන් වහන්සේ ලොකු ගමනක් අරගෙන යන්නේ නේ, දිග ගමනකින් ඔවුන් අරගෙන යන්නේ. ඔවුන්ට මේ කොච්චර බය ඇති වුණත් යුද්ධයට මුහුණ දෙන්නට ඔවුන් ආපහු ඉජිප්තුවට දුවගෙන යන්නේ නැතුව යන්නට වග බලා ගන්නට. අප්‍රේමවන්තයනි, ආදරදුවේ පුතේ, දැන් අපි ආරම්භ කරන මේ චතාරික සමය දින 40 චතාරික සමයත් යුද්ධයක්. කාත් එක්කද අපි යුද්ධ කරන්නේ? අපේ අධ්‍යාත්මයේ යුද්ධ කරනවා නපුරාගේ බලයත් එක්ක. ආයතකොට අපිට සිද්ධ වෙනවා අධ්‍යාත්මික යුද්ධයක යෙදෙන්නට. ආයතකොට මේ අධ්‍යාත්මික යුද්ධයේ යෙදෙන්නට තියෙන බය නැති කරන්නට දෙවියන් වහන්සේ අපිට දෙනවා දින 40ක් පුරා
යම් කිසි සංයමයකට අපේ ජීවිත පොහොනි කරගන්න කාල පරිච්ඡේදයක්. අපි දන්නවා මේ දින 40 තුල සුවිශේෂය තුල අපිට කියනවා ක්‍රිස්තුන් වහන්සේ මේ එක්වරු ශීලය ආරක්ෂා කරන්න මර්ධන ක්‍රියා කරන්න. එතකොට මේ මර්ධන ක්‍රියා එක්ක අපේ තියෙන දුර්වල ගති නැති වෙලා අපි ශක්තිමත් වෙලා මේ යුද්ධයට මුහුණ දෙන්නට අපිට පුළුවන් වෙනවා. නපුරා සමග අපගේ ක්ලේශයන් සමග අපගේ ශරීරය පිනවන්නට තියෙන ආශාව සමග අපි අධ්‍යාත්මික සටනක් කරලා මෙන්න අපේ අධ්‍යාත්මය ජය ගන්නට දෙවියන් වහන්සේ මේ ගැඹුරු කාල පරිච්ඡේදය තුල අපිව ගෙන යනවා. ඊළඟට තමයි ප්‍රේමවන්තයන් අපි දකිනවා මේ ශුද්ධ බයිබලයේ තුල තිබෙනවා ඊශ්‍රායල් ජනතාව කියලා කියන්නේ මේ අවුරුදු 400ක වහල් භාවයක ජීවත් වුණු ජනතාව. ඒ ජනතාව තුල තිබුණ හරිම සිද්දැඩිකමක්, අවිශ්වාසයක් තිබුණා, අකීකරුකම තිබුණා, කලහකාරීකම තිබුණා, දුෂ්ට බව තිබුණා, සෑම විටම අවලාද කියන ගතියක් තිබුණා නේ. එතකොට මේ වගේ අවගති රාශියක් එක්ක තමයි මේ ඊශ්‍රායල් ජනතාව ඉජිප්තුවෙන් එළියට එන්නේ. එතකොට දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා මේ අවුරුදු 400ක් තිස්සේ පුරුදු වුණු මේ අවගති මේ මිනිස්සුන්ගෙන් සහ මුලින් උපුටලා දමලා අලුත් જાතියක් කරන්නට. එතකොට දෙවියන් වහන්සේ මේ පාළු කරය තුල මේ මිනිස්සුන්ව පොහොනි කරනවා. දෙවියන් වහන්සේගේ ජනතාවක් කරන්නට. එතකොට නොඑක් බාධක ඔස්සේ නොඑක් කම්කටොළු මැද්දේ නේ ඔවුන් මහා විශාල දුක් කන්දරාවක් දරාගෙන මේ පාළු කරේ අවුරුදු 40ක් ගත කරද්දී මේ මිනිස්සුන්ගේ තිබුණු ඒ අකීකුරුකම, දුෂ්ට බව, සිද්දැඩිකම, අවිශ්වාසය ටිකෙන් ටික දුරු වෙලා මේ ශක්තිමත් ජනතාවක්, කෙලෙහි ගුණ දක්වන ජනතාවක්, දෙවියන් වහන්සේට විශ්වාස පක්ෂ ජනතාවක් බවට පත් වෙනවා. එහෙමනම් ප්‍රේමවන්තයනි අපි මේ චතාරික සමය තුල කරන්නා වූ මර්ධන ක්‍රියා සමග නේ අපි දන් දීම සිදු කරද්දී එතකොට අපේ තිබෙන්නා වූ අවගති, දුෂ්ටකම් නේ ආත්මාර්ථකාමී ගති දුරු වෙලා යනවා. ඒකයි සුවිශේෂය තුල ක්‍රිස්තුන් වහන්සේ අපිට කියන්නේ ඔබ දන් දෙන්නට ඕන, ඔබ මර්ධන ක්‍රියා කරන්නට ඕන. ඇයි අපේ ක්ලේශයන් පිනවන ඒ දැඩි ආශාව, ආත්මාර්ථකාමී අපෙන් දුරු කරන්නට, අපගේ අවගති දුරු කරන්නට තමයි මේ කාල පරිච්ඡේදය තුල ක්‍රිස්තුන් වහන්සේත් අපිව යොමු කරන්නේ. එතකොට ඊළඟට අපි දකිනවා මේ ඊශ්‍රායල් ජනතාව නේ මෙතෙක්කල් වැඳුම් පිදුම් කෙරුවේ බොරු දෙවි දේවතාවුන්ට ඉජිප්තුවේ. එතකොට දෙවියන් වහන්සේට අකීකරු වුණු ජනතාවක් වුණා. දැන් දෙවියන් වහන්සේට ඕන අවුරුදු 400ක් තිස්සේ මේ බොරු දෙවිවරුන්ට වැඳුම් පිදුම් කෙරුව මේ ජනතාවට සර්වබලධාරී දෙවි පියාණන්ගේ බලය තුල එකම දෙවි කෙනෙකුට වන්දනා කරන්නට සලස්සන්නට. මේක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. ඒක නිසා තමයි අවුරුදු 40ක් ඔවුන්ව ඒ බොරු දේවතාවුන්ගෙන් ගලවලා අයින් කරලා තියන්නේ. අපි දකිනවා මෝසෙස් නැති වුණු ගමන් ආයෙත් බාල් දෙවිවරුන්ට වැඳුම් පිදුම් කරන්නට මේ ජනතාව තුල තිබුණු ඒ ඈලියාව, ඇඳියාව ඔස්සේ මේ දෙවිවරුන්ට වැඳුම් පිදුම් කරන්න ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. ඒක නිසා තමයි අවුරුදු 40ක් තිස්සේ මේ ජනතාව පාළු කරේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ බලය පෙන්වනවා. අවලාද කියද්දි දෙවියන් වහන්සේට විරුද්ධව අපිට බඩගිනි කියද්දි මන්නා වැටෙනවා. අපිට මස් නැහැ කියලා කියද්දි කුරුල්ලෝ ඇවිල්ලා ඒ කුරුල්ලන්ගේ මස් වලින් ඔවුන්ගේ බඩ පුරව ගන්නවා. අපිට මේ පොළොවේ මේ නොඑක ආකාරයේ විස සර්පයින් ඉන්නවයි කියලා කියද්දි නේ මේ මිනිස්සුන්ගේ සිත් දැඩිකම වැඩි වෙද්දි දෙවියන් වහන්සේ ආයෙත් ඔවුන්ව ගලව ගන්නවා. ජලය නැහැයි කියලා කියද්දි මේ කාන්තාරේ ඔවුන්ට ජලය දෙනවා. මෙන්න දෙවියන් වහන්සේට අවලාද කියන මේ ජනතාවව දෙවියන් වහන්සේ තමන්ගේ බලයට නතු කර ගන්නවා. හැම වෙලෙම බාල් දෙවිවරුන්ට වැඳුම් පිදුම් කෙරුව ජනතාව දෙන්න දෙවියන් වහන්සේගේ ජනතාවක් බවට පත් කර ගන්නවා. ඒක අවුරුද්දකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නිසා අවුරුදු 40ක් ගන්නවා දෙවියන් වහන්සේ පාළු කරේ තමන්ගේ බලය අත්දකින්නට සලස්වමින් ඒ බොරු දෙවි දේවතාවුන්ගේ මුදාගෙන තමන්ගේ ග්‍රහණයට ඔවුන්ව පත් කරනවා දෙවියන් වහන්සේ. ඊළඟට අපි දකිනවා ප්‍රේමවන්තේනි මේ අවුරුදු 400ක් වහල් භාවයේ හිටපු දැන් ඒ ඔස්සේ අපි බලද්දී අපිට මේ චතාරික සමය තුල දෙවියන් වහන්සේ
අපිට කරන ආයාචනය තමයි උන්වහන්සේට ලං වෙන්නට කියලා. අපිත් අපේ ජීවිතය තුළ නේ බොරු දේවි දේවතාවුන් කෙසේ වෙතත් නේ ධනයට බලයට මුල් තැන දෙමින් හරියට සමහර අපේ අවගති තියෙනවා. අපි දෙවියන්ට වැඩියෙන් ධනයට අපගේ කීර්තිය ළඟා කරගන්නට අපගේ වස්තුව ගොඩනගා ගන්නට බලය වැඩි කරගන්නට අපි උත්සාහ කරනවා. ආයතකොට මේ දින 40 තුල දෙවියන් ක්‍රිස්තුන් වහන්සේ අපිට කියනවා යාඥාන යෝගීව ඉන්නට කියලා, භාවනා යෝගීව ඉන්නට කියලා. ආයතකොට මේ ඔස්සේ ක්‍රිස්තුන් වහන්සේ අපව පොහොනි කරනවා දෙවියන් වහන්සේට ගැති වුණු, දෙවියන් වහන්සේට පමණක් මුල් තැන දෙන ජනතාවක් වෙන්නට කියලා. අපේ ඒ අවගති නේ අපේ මුල් තැන දෙන ධනය බලය ආශාවන් කීර්ති නාමය ඔස්සේ යන අපගේ සිතුවිලි වලින් මිදිලා දෙවියන් වහන්සේට මුල් තැන දෙන්නට මෙන්න අපව යොමු කරනවා. ඊළඟට අපි දකිනවා ප්‍රේමවන්තීනි ආදර දුවේ පුතේ මේ ජනතාව අවුරුදු 400ක් තිස්සේ වහල් භාවයේ හිටපු ජනතාවක් නිසා කවදාවත් මේගොල්ලෝ තීරණ ගත්තේ නැහැ. නායකත්වයක් ගත්තේ නැහැ කිසිම දෙයකට. ඔවුන් පිළිපැද්දේ අනිත් අයගේ අන, ඊජිප්තුවරුන්ගේ අන. ඔවුන් හැම වෙලාවෙම නතු වෙලා හිටියේ ඊජිප්තු නායකයින්ට. ආයතකොට මේ ජනතාවව එළියට ගත්තම ඊජිප්තුවෙන් මේ ජනතාව කිසිම හවුහරණක් නැති අයාලේ යන ජනතාවක් ලෙස දෙවියන් වහන්සේ දකිනවා. එතකොට දෙවියන් වහන්සේට අවශ්‍යයි මේ ජනතාවව ශක්තිමත් කරන්නට. එතකොට නොඑක ආකාරයේ නායකත්වයන් දෙනවා දෙවියන් වහන්සේ නේ. ඒ පුංචි කණ්ඩායම් වල නායකයින් බවට පත් කරනවා. නොඑක් කාර්යයන් වල පූජක පෙළපතේ නායකයින් බවට පත් කරනවා. ඒ ඔස්සේ ඒ අයට දෙනවා තීරණ ගන්නට කොහෙන්ද යන්නට ඕනේ, මොනවද අපි කන්නට ඕනේ, මොනවද මේ රෝගයේ වැළඳුනාම අපි කරන්නට ඕනේ. ඔවුන්ට තීරණ ගන්නට සලස්වනවා. අවුරුදු 40ක් තිස්සේ. ඒක ලේසි පාසු කාර්යයක් නෙමෙයි. අර අවුරුදු 400ක් ගැති භාවයේ හිටපු ජනතාව මේ නායකත්වයක් තුල සැබෑ නායකයින් ලෙස ජීවත් වෙන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. එතකොට ක්‍රිස්තුන් දෙවියන් වහන්සේ මේ ජනතාව පොහොනි කරන්නේ අන්නේ නායකත්වයේ තුල තමන්ගේ තීරණ අරගෙන ජීවත් වෙන ශක්තිමත් ජනතාවක් කරන්නට. එතකොට අපි ප්‍රේමවන්තේනි මේ චතාරික සමය තුලත් අපි අත්දකින්නට ඕන. අපගේ අධ්‍යාත්මය තුල තනි තීරණ ගන්නට. දැන් බලන්න අපිට තීරණ ගන්නට බෑ. අපි හැම වෙලාවෙම ධනයට, බලයට, අපගේ කීර්ති නාමයට එහෙම නැත්නම් අපි ගැති වෙලා ඉන්න අය ඔස්සේ තමයි අපේ ජීවිතේ තීරණ ගන්නෙ. නමුත් දෙවියන් වහන්සේ අපව යොමු කරනවා අධ්‍යාත්මයට මුල් තැන දෙන තීරණ ගන්නට. මේ වකවානුව තුල අපි අනිත් අයට දන් දෙද්දී, අනිත් අයගේ දුක වේදනාව දකිද්දී, ඒ අයට සරණ සඳහා අපි යද්දී මෙන්න අපව යොමු කරනවා අනිත් අයට ආදරය කරන්නට, නායකත්වයේ ගන්නට, අධ්‍යාත්මික දේට මුල් තැන දීලා ජීවිතේ තීරණ ගන්නට මේ දින 40 පුරාවට දෙවියන් වහන්සේ අපිට ආරාධනා කරනවා. ඊළඟට ප්‍රේමවන්තේනි අපි දකිනවා අවසාන කොට මේ ජනතාවව දෙවියන් වහන්සේ අලුත් ජනතාවක් බවට පත් කරනවා. දැන් අවුරුදු 40ක් කියලා කියන්නේ අපි කියනවා එක පරම්පරාවක් පහව ගිහිල්ලා තවත් පරම්පරාවක් අලුතින් උදා වෙන යුගයක් කියලා අවුරුදු 40. ඒ කියන්නේ මේ ඊශ්‍රායල් ජනතාව හැම වෙලාවෙම පරණ විදියට හිතපු නේ ඊජිප්තු දේශයේ තිබුණු ඒ පුංචි ආශාවන් වලට වහල් වුණු ජනතාවක් වුණා. එතකොට මේ ජනතාවගෙන් අලුත් ජාතියක් බිහි කරන එක ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. අවුරුදු 40ක් ගත වෙද්දී එදා ඒ වහල් භාවයෙන් මිදිලා අලුත උපන් දරුවන් වැඩිහිටියන් බවට පත්වෙන කාලවකවානුව තමයි අවුරුදු 40 කියලා කියන්නේ. එතකොට පොරොන්දු දේශයට ගොඩ බහින්නේ අර වහල් භාවයේ හිටපු ජනතාව නෙමෙයි. අර පාලු කරේ පුංචි දරුවන් විදියට හිටපු ජනතාව තමයි මෙන්න කානාන් දේශයට ගොඩ බසින්නේ. පොරොන්දු දේශයට ගොඩ බසින්නේ. අලුත් ජාතියක් වෙලා ඕන්. නැවුම් ජාතියක්. දැන් අර වහල් සිතුවිලි සිතන ජාතිය නෙමෙයි. මේ පාලු කරය තුල දෙවියන් වහන්සේගේ බලය අත්දැකලා දෙවියන් වහන්සේගේ මහා බල පරාක්‍රමය අත් විඳලා ඒ තුල දෙවියන් තුල මහා ගැඹුරු අධ්‍යාත්මයක් විශ්වාසයක් ඇති කරගත්තු ජනතාව තමයි දැන් මෙන්න ඊශ්‍රායලයේ නායකයන් ලෙස පොරොන්දු දේශය තුල ජීවත් වෙන්නේ. අලුත් පරම්පරාවක්
දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා පොරොන්දු දේශයට ගොඩ බසින්නට වැඩ කටයුතු කරන්නට. අප්‍රේමවන්තනි ආදර දුවේ පුතේ මෙන්න දින 40 තුල දෙවියන් වහන්සේ අපිට ආරාධනා කරනවා අලුත් පරම්පරාවක් වෙන්නට. අලුත් කෙනෙක් බවට පත් වෙන්නට. මගේ පැරණි අවගති දුරු කරලා යහපත් සිතුවිලි තුල දෙවියන් වහන්සේට ආදරය කරන දෙවියන් වහන්සේ තුල ගැඹුරු අධ්‍යාත්මයක් ඇති කරගන්ත අලුත් පුද්ගලයෙක් බවට පත් වෙන්නට මේ දින 40 තුල දෙවියන් වහන්සේ මට ආරාධනා කරනවා. අන්න බලන්න ප්‍රේමවන්තේනි ආදර දුවේ පුතේ. එහෙමනම් දෙවියන් වහන්සේ අර අවුරුදු කීපයකින් දින කීපයකින් යන්නට තියෙන ගමන ඊශ්‍රායල් ජනතාවව ලොකු වටයක් ගහලා අවුරුදු 40ක් තිස්සේ ගෙන ආවේ උන්වහන්සේට පාර වැරදුණු නිසා නෙමෙයි. උන්වහන්සේට අමතක වුණු නිසා නෙමෙයි. උන්වහන්සේට අවශ්‍ය වුණා අලුත්ම ජාතියක් ඒ වහල්භාවේ හිටපු ජනතාව තුලින් අලුත් දේශයකට ගොඩ බසින්නට අලුත් ජනතාවක් දෙවියන් වහන්සේට පක්ෂපාත ජනතාවක් බිහි කරන්නට. ඒක තමයි උන්වහන්සේ කළේ මේ අවුරුදු 40 තුල. එහෙමනම් මේ දින 40 පුරාවට ක්‍රිස්තුන් වහන්සේ අපිට මේ දන් දීම තුල එක්වරු ශීලයේ ආරක්ෂා කිරීම තුල යාඥා කිරීම තුල ආරාධනා කරන්නේ මෙන්න ඊශ්‍රායල් ජනතාව අද්දුටුවේ සියලු සිද්ධාන්තයන් අපගේ ජීවිතය තුලත් අත්දකින්නට. අවසාන වශයෙන් ප්‍රේමවන්තයනි ආදර දුවේ පුතේ මේ ඊශ්‍රායලයේ අර ඊජිප්තුවේ වහල් භාවයේ හිටපු දීන ජාතිය අද කොහෙද ඉන්නේ? අපි කියනවා ඊශ්‍රායල් ජනතාව ජුදා ජනතාව තමයි අද වෙනකොට ලෝකේ සුපිරිම ජාතිය බවට පත් වෙලා තියෙන්නේ. the super nation ඊශ්‍රායල් ජනතාව. දැන් බලන්න යුද ශක්තියෙන් මේ ලෝකේ අනුන ඊශ්‍රායලය ඊළඟට විද්‍යාව තුලින් ලෝකෙ හිනිපෙත්තේ ඉන්නේ. වෛද්‍ය විද්‍යාව තුලින් හිනිපෙත්තේ ඉන්නේ. නව සොයා ගැනීම තුලින් හිනිපෙත්තේ ඉන්නේ. sannivedana තාක්ෂණය අතින් ඉතාමත්ම ඉහළ ඉන්නේ. ලෝකෙ වැඩිම වෛද්‍යවරු ඉන්නේ ජුදා ජනතාව අතර, ඊශ්‍රායල් ජනතාව අතර. එමනම් ඒ සුපිරි ජාතිය බවට පත්ුනේ අන්න දෙවියන් වහන්සේ අවුරුදු 40ක් තිස්සේ ඔවුන්ව පාලු කරේ ගෙනාපු මේ අත්දැකීම මේ ලැබපු පන්නරය තුල තමයි මේ ජාතිය අද වෙනකොට ලෝකේ සුපිරිම ජාතිය බවට පත් වෙලා තියෙන්නේ. ශක්තිමත්ම ජාතිය බවට පත් වෙලා තියෙන්නේ. බලන්න දෙවියන් වහන්සේගේ ක්‍රමවේදය මොනතරම් අපූර්වද, මොනතරම් බලවන්තද, මොනතරම් පුදුමාකාරද කියලා. මේ අවුරුදු 40 උන්වහන්සේ ගත්තේ මෙන්න මේ දේ කරන්නට. අදත් ඒකේ ප්‍රතිඵලය තවමත් රැඳිලා තියෙන්නේ ඒ ඊශ්‍රායල් ජනතාව අවුරුදු 40ක් තිස්සේ ගත්තු පන්නරය තුලයි. එහෙමනම් ප්‍රේමවන්තිනි ආදර දුවේ පුතේ මේ දින 40 තුල දෙවියන් වහන්සේ අපිව සුපිරි ජනතාවක් බවට පත් කරන්නට කරන ඇරයුමක්. සුපිරි ජනතාවක් බවට පත් කරන්නට කරන්නා වූ කාර්යභාරයක් තමයි මේ චතාරික සමය කියලා කියන්නේ. නමුත් අපේ ජීවිතයේ සුපිරි බව අත්දකින්නට ඕනේ මේ භෞතික මට්ටමේ නෙමෙයි. නමුත් ප්‍රේමවන්තයනි මෙන්න මේ දින 40 ක්‍රිස්තුන් වහන්සේ කියන මේ දේවල් අපි කළොත් අපගේ භෞතික ජීවිතය තුල පවා සුපිරි කෙනෙක් වෙන්නට අපිට පුළුවන්. සුපර්මෑන් කෙනෙක් වෙන්නට භෞතික ලෝකේ නේ ඉහළම ජයග්‍රහණයන් ලබා ගන්නට පුළුවන් මෙන්න මේ ක්‍රමවේදය ඔස්සේ. නමුත් දෙවියන් වහන්සේ අද අපිට ආරාධනා කරන්නේ සුපිරි ජාතියකට වැඩියෙන්, සුපර්මෑන් කෙනෙකුට වැඩියෙන් සුපිරි අධ්‍යාත්මයක් ඇති කර ගන්නට. සුපර් ස්පිරිචුවැලිටි එකක් ඇති කරගන්නට. මේක තමයි මේ චතාරික සමයේ අපේ අරමුණ වෙන්නේ. දෙවියන් වහන්සේ අපට කරන ඇරයුම වෙන්නේ. එහෙමනම් ප්‍රේමවන්තිනි ආදර දුවේ පුතේ මේ සියලු දේ මේ ආකාරයෙන් කරද්දී දින 40 තුල අවසානයේ පාස්කුව උදා වෙලා අපි ක්‍රිස්තුන් වහන්සේගේ ජයග්‍රාහී උත්ථානයේ සමරද්දී මගේ ජීවිතය තුල සුපිරි අධ්‍යාත්මයකට උපත ලබන නැවුම් කෙනෙක් බවට මම පත් වෙනවා. මේක තමයි පාස්කුවේ, මේක තමයි චතාරික සමයේ අවසාන අරමුණ වෙන්නේ. මගේ අධ්‍යාත්මයත් සුපිරි අධ්‍යාත්මයක් බවට පත් කර ගන්නට ඕන. දෙවියන් වහන්සේව ගැඹුරින් අදහන, දෙවියන් වහන්සේට මුල් තැන දෙන, ජීවිතයේ ඕනම බලයකට මුහුණ දෙන්නට පුළුවන්,
ඕනම යක්ෂයාගේ බලවේගයකින් ජය ගන්නට පුළුවන් සුපිරි අධ්‍යාත්මයක් නැවුම් අධ්‍යාත්මයක් මා තුළ ඇති වෙනවා. මේක තමයි අරමුණ. එහෙමනම් ප්‍රේමවන්තයනි ආදරදුවේ පුතේ අපි උත්සාහ කරමු මේ කරුණු කාරණා ක්‍රිස්තුන් වහන්සේ කියන දේවල් පිළිපැදලා ඒ ඔස්සේ අපේ ජීවිතය දෙවියන් වහන්සේට ප්‍රසන්න නැවුම් ශක්තිමත් අධ්‍යාත්මයක් ඇති කරගන්නට ඒ තුල අපිට පුළුවන් මෙලෝ ජීවිතේ වගේම දෙවියන් වහන්සේගේ රාජ්‍යයත් ජයග්‍රහණය කරන්නට. ප්‍රේමවන්තයනි අපි දැන් අලු බදාදා දවසේ අපි තවර ගන්නා අලු ආශිර්වාද කිරීමේ මෙහෙයට සහභාගී වෙමු. දෙවී ස්වාමිනී බැගෑපත් ඔබ වහන්සේගෙන් පව් කමා වායදින සියල්ලන්ට සවන් දෙන ඔබ අපගේ යාඥාවලට සවන් දුන මැනව මේ අලු තවර ගන්නා සෑම දෙනාටම ඔබ වහන්සේගේ වරප්‍රසාදයේ ආශිර්වාදයේ බහුලව දානය කිරීමට කරුණා කළ මැනව මේ චතාරිකේ භක්ති අභ්‍යාසයන් මගින් පිරිසිදු වී ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ පාස්කු මංගල්‍යය පැවැත්වීමෙන් උත්ථානයේ අභිරහසෙහි සහභාගී වීමට අපට පිහිටුව මැනව මෙකී ද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. අපි අලු තවර ගන්නා විට මෙනෙහි කරමු ප්‍රේමවන්තයනි ඔබ දූවිලි බවද දූවිල්ලට හැරෙන බවද සිහි කරන්න කියන මෙන්න මේ දේව වාක්‍ය. ප්‍රේමවන්ත සොයුර සොයුරිනි මේ ආරම්භ කරන්නා වූ චතාරික සමය අපගේ ජීවිතවලටත් අන් අයගේ ජීවිත තුළට අප තුළින් යහපත උදා කරන්නටත් වරප්‍රසාද දෙන්නට කියලා අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. විශ්වාසකීන්ගේ ඇදුම් ආදර දෙවි පියාණනි අදින් නැරඹෙන පශ්චාත්තාපික කාලය තුල සැබෑ මනස්ථාපයක් කරා අප සියලු දෙනා මෙහෙයවන්නට ශුද්ධෝ සභාවේ එඬේරිකත්වය දරණ සියලු දෙනාට හැකිවන පිණිසද ස්වාමිනේ අප කරන යාඥා අසවදාල මැනව. ආදර දෙවි පියාණනි අතීතයේ දෙස හැරී බලා වැරදුණු තැන් නිවැරදි කර ගනිමින් නිවහල් සහ නිදහස් දේශයක් ගොඩනගන්නට අවශ්‍ය කරන්නා වූ පශ්චාත්තාපීය සිතක් අප රටේ නායකයන්ට ලැබෙන පිණිසද ස්වාමිනේ අප කරන යාඥා සවදාල මැනව. ආදර දෙවි පියාණනි වත ඉරාගෙන නොව සිත ඉරාගෙන සැබෑ මනස්ථාපනයක් තුල උත්තානෝ ක්‍රිස්තුන් වහන්සේ අත්දැකීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය අප හැමට ලැබෙන පිණිසද ස්වාමිනේ අප කරන යාඥා සවදාල මැනව. ආදර දෙවි පියාණනි උදා වූ මෙම පශ්චාත්තාපික කාලයේදී සැබෑ මනස්ථාපනයක් තුල අප පවුල් තුල ඇත්තා වූ විවිධාකාර ප්‍රශ්න निराකරණය කරගන්නට
අප පවුල්වලට වරම් ලැබෙන පිණිසද ස්වාමිනේ අප කරන යාඥා සාවදාල මැනව අප මවා සුරකින දෙවි පියාණනි උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්වයෙන් ආරක්ෂා වන්නටත් ඔබ වහන්සේම දෙන සැනසීම හා සුවය අත්දකින්නටත් අවශ්‍ය වරම් අප හැමට ලැබෙන පිණිසද ස්වාමිනේ අප කරන යාඥා සාවදාල මැනව මෙම දිව්‍ය පූජා යාගය සඳහා බැතිපුර දායකත්වය දක්වන්නා වූ සෑම දෙනාටද මෙම පූජාවට සහභාගී වන සෑම දෙනාටද ඔබ වහන්සේගේ දිව්‍ය සංරක්ෂණයේ සුරක්ෂිතභාවය අත්දැකීමට හැකිවන පිණිසද ස්වාමිනේ අප කරන යාඥා සාවදාල මැනව අපි නිහඬව මොහොතක් යාඥා කරමු අපි එකිනෙකාගේ නොයෙකුත් අවශ්‍යතාවයන් වෙනුවෙන් මෙකීද අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සහෝදර සහෝදරිනි දූ දරුවනි මාගේ සහ ඔබගේ මේ යාගය සිළු බැලදීපයන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවට ප්‍රයෝජනය අත්වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ යාගය පිළිගන්නා සේක්වා. දෙවි ස්වාමිනී චතාරික සමය ආරම්භයේදී මේ පූජා පඬුරු ඔබ වහන්සේට පුදමින් අපි මෙසේ යාඥා කරමු. පශ්චාත්තාපයෙන් හා පරහට දයාවෙන්ද අප පිරිසිදු වී අප ගැලවුම් කරුවාණන්ගේ මරණය හා උත්ථානය සැමරීමට අප සූදානම් කළ මැනව. මෙකීද අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍යෝද යුතුයෝද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණෙනි සියලු බලති සදාතන දෙවි ස්වාමිනී අප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්ලිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණීය ගැලවීමදායකය. අපගේ ශාරීරික නිරාහාරශීලය කරුණ කොටගෙන ඔබ වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ මගින් අප දුර්ගුණයන් මැඩලනසේක අප සිත් ඔබ වහන්සේ වෙත ඔසවනසේක. ගුණදහමින් වර්ධනය වන්නට සහාය වෙමින් සදාතන විපාකයේද දානය කරනසේක. එම ක්‍රිස්තුන් වහන්සේ මගින් සුරදූතයෝද අනෙකුත් සුරසේනා සමූහයද මහෝත්තමයන් වන ඔබ වහන්සේට ප්‍රශංසා කරති, භය භක්තියෙන් වන්දනා කරති.
එක් හඬින් ජයනාද පවත්වති. අප බැගෑපත්ත නගන මේ සාධනාදයද ඔවුන්ගේ ගීතරාවයට එක්කොට පිළිගන්නා මෙන් අපි ඔබ වහන්සේගෙන් මෙසේ අයද සිටිමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍රදේවී ස්වාමීන් වහන්සේ සුවිශුද්ධය අහසත් පොළවත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයෙහි ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වරිණුතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයෙහි ජය ශ්‍රී වේවා. එසේය ස්වාමිනිය වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවය උල්පත වහන්සේමය. එහින වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි ඔබගේ නායද සිටිමු. අපේ සිය යදුනියේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් ඒ කඩාසිය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා සුවකීය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පව් කමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද වගුරුනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අපගේ ගැලවීම දායක අභිරහස අපි දැන් ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උකුත් වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්ථාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහින් පියාණනි උන්වහන්සේගේ මරණයේද උත්ථානයේද සිහිපත් කරමින් ජීවනදායක පූපයේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට අප සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. තවද ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්න අප සෑම දෙනම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන නිසා අපි අවනත වයිද සිටමු. ස්වාමිනී මුළු ලොවේ පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාව සිහිපත් කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අප ශුද්ධෝත්තම පියාණන්ද මැල්කම් රන්දිත් නැමැති අප ආගරද ගුරුතුමන්ද උන්වහන්සේගේ සහායක රද ගුරුතුමන්ලාද සකල පූජක පැවිදි සියලුම දෙනාද මේ මොහොතේ ඔබ වටා එක් වෙන්නා වූ ඔබගේ දරු කලද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව. උත්තානයේ බලාපොරොත්තු මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීමත මණ්ඩලයේ ආලෝකයේ වෙතට ඔවුන් සැම පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්නි මරියාවන්ද භාග්‍යවත් අපෝස්තල වරුන්ද සෑම කාලයන්හි ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙවූ සියලු ශුද්ධබන්තයන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සැම සුදුස්සන් කළ මැනව. තවද ඔවුන්නා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවී පියාණනි ශුද්ධාත්මයන්න් හා සමග එක්ව වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා.
ක්‍රිස්තුන් වහන්සේ අපට ඉගන්වු යාඥාව තුළින් දෙවියන්න් අමතලා අපි මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලොවෙහි දිටු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේ අපට සාමය ලබා දෙන මෙන්ද අපි ඔබගෙන් අයදිමු. එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුවම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවානම් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක් නිසාදයත් රාජ්‍යද බලයද මහිමයද සදහටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමේ සුවකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයේද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ දහටම වැඩවසන සේක, රජකම් කරන සේක. ආමෙන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සියල්ලන් සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය ප්‍රාර්ථනා කරමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි, අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි, අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි, අපට සාමය දුන මැනව. මෙන්න දේවාජ බාලකයාණෝ, මෙන්න ලොවේ පව් හරන තැනන් වහන්සේ. උන්වහන්සේගේ භෝජනයට කැඳවීම ලත් අප සියලු දෙනාම භාග්‍යවන්තයෝය. ස්වාමිනී, ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය. ජේසුස් ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ සත්ප්‍රසාදයේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවල් ඔබ වහන්සේගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි. මේ වනතුරු ඔබ වහන්සේට විරුද්ධව කළ අනතරවලට බොහෝසේ වික්ෂෝප වේමි. මාගේ මුළු හෘදයෙන් මම ඔබ වහන්සේට ආදරේ වේමි. මේ ආදරය නිසා ඔබ වහන්සේව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමැති වී බොහෝසේ ආශාවෙමි. ජේසුස් ස්වාමින් වහන්සේ මාගේ හෘදයට වඩිනවා සෝදේ. ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබ වහන්සේට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි. ඔබ වහන්සේගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව. ආමේන්. අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී, අප ලබාගත් මේ ප්‍රසාද නිධානයේ මාර්ගයෙන් අපගේ එක්වරු ශීලය ඔබ වහන්සේට ප්‍රසන්න වේවා.
අපගේ අදමිටුකම් මැඩීමට ඖෂධයක්ද ආරක්ෂාවක්ද වේවා. මෙකීද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්වබලධාරී දෙවි පියාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ සැම සුරකිමින් ආශිර්වාද වනසේක්වා. ආමෙන්. යන්න ස්වාමීන් වහන්සේගේ සාමය ප්‍රේමය රැගෙන ජීවත් වන්න. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. ඔබ පාමුල පරවගියාවේ දුවිල්ලක් ලෙස ඔබ පායුග මත රැඳුනාවේ මේ බිඳුවක් ලෙස ඔබ දෙදොලට රසය අපගේ ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රීතු සාන්තුගේ නාමයෙන් ආමෙන්. ජේසු පීඨයි පියාණනි. මෙම දිව්‍ය පූජා යාගය ඔබ වෙත ගෙනීමට හැකි වූයේ එළඹෙන ප්‍රසාද ජනක චතාරික කාලය තුල දෙවි සම්විතානන් වෙත වත ඉරාගෙන නොව සිත ඉරාගනිමින් ලංවීමට අවැසි දෙව් වරම් පතා දෙවි සමිතුන් යදින කඳාන මීසමෙහි වෙසෙන ක්‍රීඩා පිළිබඳ කතිකාචාර්ය උපතිස්ස ජයසූරිය මහතා සහ මනෝරි ජයසූරිය මහත්මිය ඇතුළු පවුලේ සැම විසින් දක්වන ලද බැතිබර දායකත්වය නිසාවෙනි.